ආදරණීය දරුවනේ පස්වන ඒකකයේ සත්වාකාරය සහ ක්‍රියාකාරීත්වය. එහි තුන්වන පාඩම් මාලාව සතුන්ගේ සංසරණ පද්ධති. ඒ යටතේ සිද්ධාන්තමය පරිච්ඡේද 6ක් ඔබ වෙත මම විෂය කරුණු ගෙනාවා. ඉන් පසු අපි සුපුරුදු පරිදි සෑම පාඩමකම සිදු කරනවා වගේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කළා. එෙහිදී 7 වන පරිච්ඡේදයේ විදිහට ප්‍රශ්නාවලිය ආරම්භ කළා. අද එහි 8 වන පරිච්ඡේදය තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම මානව හෘදය සහ හෘදය තුල රුධිර සංසරණ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරමු. ඊට අදාළ ප්‍රශ්න තමයි අද මම ඔබ වෙත ගෙන ආවේ. බලන්න පළමු ප්‍රශ්නේ. හරිම සරල ප්‍රශ්නයක්. මානව හෘදයේ කුටීර ගණන කොපමණද? මානව හෘදයේ අපි දන්නවා කුටීර තියෙන්නේ 4යි. කර්ණිකා 2යි, කෝෂිකා 2යි. දැන් උත්තරව තියෙනවා ඉහළින් තියෙනවා කර්ණිකා 2ක්. අදරීයව තමයි කෝෂිකා 2ක්. කෝෂිකා යුගලක් පවතින. ඒ අනුව මානව හෘදයේ කුටීර ගණන කොපමණද? මානව හෘදයේ දරුවනේ කුටීර 4යි. කුටීර 4යි. විශේෂයෙන් මෙන්න මේ කාරණාව මම ලියනවා. උත්තරව කර්ණිකා යුගලක්ද අදරීයව කෝෂිකා යුගලක්ද පවතී. උත්තරව කර්ණිකා යුගලක්ද අදරීයව කෝෂිකා යුගලක්ද පවතිනවා. නෝක තමයි මානව හෘදයේ කුටීර ගණන ගැන අපිට කියන්න තියෙන්නේ කුටීර 4ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයට යමු වෙමු. බලන්න. පුප්පුෂීය පරිපතයේ කාර්ය කුමක්ද? මානව හෘදයට අදාළව පරිපත දෙකක් තියෙනවා. රුධිර සංසරණ පරිපත. ඒ තමයි පුප්පුෂීය පරිපතේ සහ සංස්ථානික පරිපතේ. දැන් පුප්පුෂීය පරිපතේ කාර්යභාරය මොකක්ද දරු? පුප්පුෂීය පරිපතේ කාර්යභාරය තමයි හෘදයේ ඉඳලා රුධිරය පෙනහැලි දක්වා ගමන් කරලා එතෙන්දී වායු හුවමාරුව සිදු වෙලා පෙනහැලි වල සිට නැවත හෘදය දක්වා රුධිරය පැමිණෙනවා. කොහොමද මේක වෙන්නේ? දැන් දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා ඒ රුධිරය පුප්පුෂීය මහ ධමනිය ඔස්සේ යනවා. මේක ශාඛා දෙකකට බෙදෙනවා. වම් පෙනහැල්ල සහ දකුණු පෙනහැල්ල කරා ගමන් කිරීම සඳහා පුප්පුෂීය ධමනිය ශාඛා දෙකකට බෙදෙනවා. ඒ ශාඛා ඔස්සේ රුධිරය ගමන් කරනවා. මේ රුධිරය ඔක්සිජන් විමුක්ත රුධිරය තමයි තියෙන්නේ. කෙනෙක්ට කියන්න අපිරිසිදු රුධිරය කියලා. ඒතර මේ ඔක්සිජන් විමුක්ත රුධිරය පෙනහැලි වලට ගමන් කරලා පෙනහැලි වලදී තවදුරටත් මේවා ධමනිකා සහ රුධිර කේශනාලිකා බවට පත් වෙලා රුධිර කේශනාලිකා ගර්ත වටා පිහිටලා තියෙනවා. ඊට පස්සේ ගර්ත වලදී ගර්ත සහ රුධිර කේශනාලිකා අතර මේ වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙලා නැවත රුධිර කේශනාලිකා එකතු වෙලා අනුශිරා බවට පත් වෙලා ඒ අනුශිරා එකතු වෙලා පුප්පුෂීය ශිරා 4ක් එක පෙනහැල්ලකින් දෙක බැගින් පුප්පුෂීය ශිරා 4ක් එනවා කොහෙටද? වම් කර්ණිකාව වෙත. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පුප්පුෂීය පරිපතය කියලා අදහස් කරන්නේ. වම් කර්ණිකාව දක්වා එනවා. එතකොට එන්නේ ඔක්සිජනීකృత රුධිරය බවට පත් වෙලා එන්නේ. ඒක තමයි පුප්පුෂීය පරිපතේ කාර්යභාරය. හරි. අපි මෙහෙම ලියමු. දකුණු කෝෂිකාව සංකෝචනය වී පුප්පුෂීය මහ ධමනිය වෙත O2 විමුක්ත රුධිරය ඔක්සිජන් විමුක්ත රුධිරය ගලා යයි. පුප්පුෂීය ධමනි ශාඛා ඔස්සේ පෙනහැලි වෙත රුධිරය ගමන් කරයි. පෙනහැලිවල ගර්තවලදී
රුධිර කේශ නාලිකාවල රුධිරය සමග වායු හුවමාරුව සිදුවේ. වායු හුවමාරුව සිදුවේ. පෙනහැලිවල ගර්තවලදී රුධිර කේශ නාලිකාවල රුධිරය සමග වායු හුවමාරුව සිදු වෙනවා. පසුව පෙනහැලිවල සිට පුපුෂීය ශිරා හතරක් ඔස්සේ පුපුෂීය ශිරා හතරක් ඔස්සේ ඔක්සිජන් සහිත රුධිරය නැත්නම් අපි කියන ඔක්සිජනීකృత රුධිරය කොහෙට දෙන්නේ? වම් කර්ණිකාව ළඟා වේ. මේක තමයි පුපුෂීය පරිපතය කියන්නේ. පුපුෂීය පරිපතේ කාර්යභාරය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මොකද්ද වෙන්නේ? දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා පුපුෂීය මහධමනිය වෙත ඔක්සිජන් විමුක්ත රුධිරය ගලා යනවා. පුපුෂීය මහධමනිය ශාඛා දෙකකට බෙදිලා එක් එක් පෙනහැල්ල කරා ඒ ඔක්සිජන් විමුක්ත රුධිරය ගෙන යනවා. පෙනහැල්ලේ ගර්තවලදී ගර්ත වටා පවතින රුධිර කේශ නාලිකා ජාලයේ තියෙන රුධිරය සමග වායු හුවමාරුව සිදු කරගෙන රුධිරය ඔක්සිජනීකృత තත්වයට පත් වෙනවා. ඒ ඔක්සිජනීකృత රුධිරය ඉන්පසු පුපුෂීය ශිරා හතරක් ඔස්සේ වම් කර්ණිකාවට ළඟා වෙනවා. වම් කර්ණිකාවට ළඟා වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි පුපුෂීය පරිපතේ කාර්යභාරය වෙන්නේ. අපි එමනම් දරුවනේ ඊළඟ ප්‍රශ්නයට යමු. අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. බලන්න. සංස්ථානික පරිපතේ කාර්යභාරය. කාර්ය මොකක්ද කියලා අහනවා. දැන් සංස්ථානික පරිපතේදී සිද්ධ වෙන්නේ වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහධමනිය ඔස්සේ දේහයේ සෛල පටක වෙත රුධිරය ගමන් කරනවා. විවිධ රුධිර වාහිනී ඔස්සේ. සෛල පටක වෙත ළඟා වෙන්නේ රුධිර කේශ නාලිකා. එතනදී නැවතත් වායු හුවමාරුවක් සිද්ධ වෙනවා. සෛල වලින් කාබන් ඩයොක්සයිඩ් රුධිරයටත් රුධිරයෙන් ඔක්සිජන් සෛල වලටත් විසරණය වෙනවා. ඉන් අනතුරු ඒ ඔක්සිජන් විමුක්ත රුධිරය ශිරා පද්ධතිය ඔස්සේ පැමිණෙනවා හෘදයට. එතනදී අවසාන වශයෙන් පූර්ව මහ ශිරාව සහ අපර මහ ශිරාව. එහෙම නැත්නම් උත්තර මහ ශිරාව සහ අදර මහ ශිරාව ඔස්සේ දකුණු කර්ණිකාවට මේ රුධිරය ගලාගෙන එනවා. මෙන්න මේක තමයි අපි සලකන්නේ මොකක් කියලාද? සංස්ථානික පරිපතය කියලා. හරි. හෘදය සහ දේහ සෛල අතර රුධිරය සංසරණය වන මාර්ගය. හරි. අපි ලියමු. වම් කෝෂිකාව සංකෝචනය වී වම් කෝෂිකාව සංකෝචනය වී ඔක්සිජනීකృత රුධිරය සංස්ථානික මහධමනිය වෙත ළඟා වේ. මහධමනියේ සිට රුධිර වාහිනිය ඔස්සේ දේහය පුරා මෙම O2 සහිත නැත්නම් ඔක්සිජනීකృత රුධිරය ගමන් කරයි. දේහ සෛල අසලදී රුධිර කේශ නාලිකා සහ නැත්නම් රුධිර කේශ නාලිකා රුධිරය හා දේහ සෛල අතර වායු හුවමාරුව සිදුවේ.
වායු හුවමාරුව සිදුවේ. එහිදී රුධිරය ඔක්සිජන් විමුක්ත තත්වයට පත්වේ. අවසානයේදී එම රුධිරය උත්තර හා අදර මහ ශිරා ඔස්සේ හෘදයේ දකුණු කර්ණිකාව වෙත ළඟා වේ. අවසානයේදී මේ රුධිරය උත්තර සහ අදර මහ ශිරා ඔස්සේ හෘදයේ දකුණු කර්ණිකාව වෙත ළඟා වෙනවා. මේක තමයි දරුවනේ සංස්ථානික පරිපථයේදී සිද්ධ වෙන කාර්යය. හරි. එහෙමනම් අපිට පුළුවන් හතරවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. හතරවෙනි ප්‍රශ්නය. මානව හෘදයේ හැඩය කෙබඳුද? මානව හෘදය කියන්නේ කේතුආකාර ව්‍යුහයක්. මානව හෘදය කියන්නේ කේතුආකාර ව්‍යුහයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි මේ මානව හෘදයේ හැඩය ගැන අපිට කතා කරද්දී කියන්න තියෙන ප්‍රධානම කරුණ. කේතුආකාර ව්‍යුහයකි. ඒ වගේම විශේෂයෙන් අපිට කියන්න පුළුවන් අතර මානව හෘදය දල වශයෙන් කේතුආකාර ව්‍යුහයක් කියලා. දල වශයෙන් කේතුආකාර ව්‍යුහයක්. ඒක තමයි මානව හෘදයේ හැඩය පිළිබඳව කියන්න තියෙන්නේ. ඉතින් අපි පස්වෙනි ප්‍රශ්නෙට යමු. මානව හෘදයේ ව්‍යුහමය ලක්ෂණ දෙකක් ලියන්න. එක ව්‍යුහමය ලක්ෂණයක් තමයි මානව හෘදය පේශිමයයි. හර්ට් පේශි වලින් තමයි සමන්විත වෙන්නේ. පේශිමය ව්‍යුහයකි. පේශිමය ව්‍යුහයකි. ඊළඟ වැදගත් ව්‍යුහාත්මක ලක්ෂණය තමයි කුහරමය ව්‍යුහයක්. ඇතුලේ කුහර දකින්න පුළුවන්. කුහරමය ව්‍යුහයකි. කුහරමය ව්‍යුහයකි. ඔන්න මානව හෘදයේ ව්‍යුහමය ලක්ෂණ දෙක තමයි අපි සාකච්ඡා කළේ. අපිට 6 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. හෘද බිත්තිය සෑදී ඇති හෘද ස්තර නැත්නම් පටක ස්තර මොනවද? හෘද බිත්තිය සෑදී ඇති හෘද පටක ස්තර මොනවද? තුනක් තියෙනවා. එළියේ ඉඳලා ඇතුළට කිව්වොත් පෙරිකාඩියම, මයෝකාඩියම සහ එන්ඩෝකාඩියම. පෙරිකාඩියම, මයෝකාඩියම සහ එන්ඩෝකාඩියම. අපි ලියමු. මේ පිටතින්ම තියෙන්නේ. පිටතින්ම පෙරිකාඩියම, මැදින් මයෝකාඩියම, ඇතුළතින් එන්ඩෝකාඩියම. මේ විදිහට තමයි මේ ස්තර පවතින්නේ. පිටතින්ම පෙරිකාඩියම, මධ්‍යව මයෝකාඩියම සහ අභ්‍යන්තරිකව එන්ඩෝකාඩියම විදිහට තමයි මේ පේශි ස්තර සකස් වෙලා තියෙන්නේ. මේ හර්ට් පටක ස්තර සකස් වෙලා තියෙන්නේ. අපි 7 වෙනි ප්‍රශ්නයට යොමු වෙමු. 7 වෙනි ප්‍රශ්නේ. දරුවනේ මේ 7 වෙනි ප්‍රශ්نين අහන්නේ පෙරිකාඩියම පිළිබඳ විස්තර කරන්න කියලා. පෙරිකාඩියම පිළිබඳව. දැන් පෙරිකාඩියම කියන්නේ පිටතින්ම තියෙන ස්තරය. පිටතින්ම තියෙන ස්තරය තමයි පෙරිකාඩියම. හරි? එතකොට මේක මඩි දෙකකින් සකස් වෙලා තියෙන්නේ. මඩි දෙකකින්. පිටතින් තියෙනවා තන්තුමය පෙරිකාඩියම, ඇතුළතින් තියෙනවා මස්තුමය පෙරිකාඩියම. තන්තුමය පෙරිකාඩියමයි මස්තුමය පෙරිකාඩියමයි කියලා කොටස් දෙකකින් තමයි පෙරිකාඩියම සමන්විත වෙන්නේ. පැහැදිලිද? පිටතින්ම තියෙන ස්තරය තමයි පෙරිකාඩියම. මඩි දෙකකින් හැදිලා තියෙනවා. පිටතින්ම තන්තුමය පෙරිකාඩියමත් ඊට ඇතුළතින් මස්තුමය පෙරිකාඩියමත් විදිහට තමයි
පවතින්නේ. පැහැදිලිද? හරි. පිටතින්ම පවතින ස්තරයයි. පිටතින්ම පවතින ස්තරයයි. මෙය මඩි දෙකකින් සෑදී ඇත. මඩි දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි පිටතින්ම තන්තුමය පෙරිකාඩියම. පිටතින් තන්තුමය පෙරිකාඩියමද ඊට ඇතුළතින් මස්තුමය පෙරිකාඩියමද පවතී. ඊට ඇතුළතින් මස්තුමය පෙරිකාඩියමද පවතී. ඒ අනුව දරුවනේ පෙරිකාඩියම පිළිබඳව මෙන්න මේ කාරණා විතරයි ඔබෙන් විමසන්නේ. අපි මේ දේවල් තමයි විෂය නිර්දේශය තුල සාකච්ඡා කළේ. බාහිරින්ම නැත්තම් පිටතින්ම පවතින ස්තරය තමයි පෙරිකාඩියම කියන්නේ. මේක මඩි දෙකකින් හැදිලා තියෙනවා. පිටතින්ම තියෙන මඩිය තමයි තන්තුමය පෙරිකාඩියම. ඊට ඇතුළතින් මස්තුමය පෙරිකාඩියම දකින්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් අපි එහෙමනම් 8 වෙනි ප්‍රශ්නෙට යමු එමුනේ. 8 වෙනි ප්‍රශ්නෙට යමු. බලන්න. මයෝකාඩියම පිළිබඳ විස්තර කරන්න. මේක හෘද බිත්තියේ මධ්‍ය ස්තරය. මයන්නත් එක්ක මතක තියාගන්න. මයෝකාඩියම මධ්‍ය ස්තරය. මධ්‍ය ස්තරය. මේ මයෝකාඩියම විශේෂණය වෙච්ච හර්ට් පේශි කියලා හඳුන්වන පේශි වර්ගයකින් තමයි, පේශි සෛල සමූහයකින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. හරි. ඒ වගේම මේ හර්ට් බිත්තියේ ඝනකමින් වැඩිම කොටස තමයි මයෝකාඩියම. ඝනකමින් වැඩිම කොටස. පැහැදිලිද? හරි. ඉස්සෙල්ලා අපි ඒ කාරණා ටික ලියමු. හර්ට් බිත්තියේ මධ්‍ය ස්තරයයි. හර්ට් බිත්තියේ මධ්‍ය ස්තරයයි. මෙය විශේෂණය වූ හර්ට් පේශි තන්තු නැත්නම් හර්ට් පේශි සෛල වලින් සමන්විත වේ. ඒ වගේම අර විශේෂ කාරණාවක් මම කිව්වා හර්ට් බිත්තියේ ඝනකමින් වැඩිම ස්තරයයි. හර්ට් බිත්තියේ ඝනකමින් වැඩිම ස්තරය තමයි මයෝකාඩියම කියන්නේ. පැහැදිලිද? හරි. තව මොනවද අපිට මයෝකාඩියම ගැන කියන්න තියෙන්නේ? තවත් විශේෂ කාරණා කීපයක්ම අපිට මේ මයෝකාඩියම ගැන කියන්න පුළුවන්. ඒ වගේම මේ හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සිද්ධ කරන සන්නයන පද්ධතියක් තියෙනවා. ඒ සන්නයන පද්ධතිය සහිත ඒ තන්තු ජාලය මේ මයෝකාඩියම හරහා තමයි දිව යන්නේ, ගමන් කරන්නේ. හරි? අපිට ඒකත් ලියන්න පුළුවන්. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණයට දායක වන සන්නයන පද්ධතියක් සහිත තන්තු ජාලයද මයෝකාඩියම හරහා දිවයයි ගමන් කරනවා. විශේෂ සන්නයන පද්ධතියක් සහිත තන්තු ජාලයක් මයෝකාඩියම හරහා දරුවනේ ගමන් කරනවා, දිව යනවා. ඔන්න ඕක මතක තියාගන්න අවශ්‍යයි. දැන් බලන්න සාරාංශගත කරන්න. හර්ට් බිත්තියේ මධ්‍ය ස්තරය තමයි මයෝකාඩියම කියන්නේ. එතකොට විශේෂණය වෙච්ච හර්ට් පේශි සෛල නැත්නම් හර්ට් පේශි තන්තු වලින් තමයි මයෝකාඩියම හැදිලා තියෙන්නේ. හර්ට් බිත්තියේ ඝනකමින් වැඩිම ස්තරය කියන්නත් පුළුවන්. හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණයට දායක වන විශේෂ සන්නයන
පද්ධතියක් සහිත තන්තු ජාලයක් මේ මයෝකාඩියම හරහා ගමන් කරනවා දිව යනවා. ඔන්න ඔය කාරණා තමයි ඔබ හොඳින් මතක තබා ගන්න ඕනේ. හරි. ඉතින් එහෙනම් අපිට 9 වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. අපි යමු. බලන්න දරුවනේ. 9 වෙනි ප්‍රශ්නේ එන්ඩෝකාඩියම පිළිබඳ විස්තර කරන්න. එන්ඩෝකාඩියම පිළිබඳ විස්තර කරන්න. එන්ඩෝකාඩියම කියන්නේ හෘදයේ අභ්‍යන්තරම ස්තරය. හෘද බිත්තියේ අභ්‍යන්තරම ස්තරය ඇතුළෙන්ම තියෙන ස්තරය. මේක හෘද අභ්‍යන්තරාවරණය කියලාත් හඳුන්වනවා. දැන් මේ ස්තරය මගින් වෙන්නේ විශේෂයෙන්ම හෘදයේ කපාට සහ කුටීර ආස්තරණය වීම තමයි වෙන්නේ. මේක ඇත්තටම ඊටාම සිනිඳු පටලයකින් සමන්විත ව්‍යුහයක්. ඒ වගේම පැතලි අපිච්චද සෛල වලින් තමයි හැදිලා තින්නේ. සිනිඳු පටලයක් මේක. පැතලි අපිච්චද සෛල වලින් සකස් වෙලා තියෙනවා, සමන්විත වෙලා තියෙනවා. හරි. බලන්න. හෘදයේ අභ්‍යන්තර ඇත්තටම හෘද බිත්තියේ අභ්‍යන්තර ස්තරයයි. හෘදේ නැත්නම් හෘද බිත්තියේ අභ්‍යන්තර ස්තරයයි. ඊළඟ කාරණාව තමයි හෘදේ කපාට හා කුටීර ආස්තරණය කරයි. ඒ කියන්නේ ආවරණය කරනවා. සිනිඳු පටලයකි පැතලි අපිච්චද සෛල වලින් සමන්විත වේ. පැතලි අපිච්චද සෛල වලින් සමන්විත වේ. ඒ වගේම රුධිර වාහිනී වල තියෙනවා අන්තස්චද ආස්තරණය. ඒක සමග අකණ්ඩව එන්ඩෝකාඩියම පවතිනවා. රුධිර වාහිනී වල අන්තස්චද ආස්තරණය සමග අකණ්ඩව පවතිනවා මේ එන්ඩෝකාඩියම. රුධිර වාහිනී වල අන්තස්චද ආස්තරණය සමග අකණ්ඩව පවතී. රුධිර වාහිනී වල අන්තස්චද ආස්තරණය සමග අකණ්ඩව පවතිනවා එන්ඩෝකාඩියම. හරි. දැන් බලන්න. හෘදයේ අභ්‍යන්තර ස්තරය තමයි එන්ඩෝකාඩියම කියන්නේ. හෘද බිත්තියේ අභ්‍යන්තරම ස්තරය. එතකොට හෘදයේ කපාට සහ කුටීර ආස්තරණය කරන්නේ එන්ඩෝකාඩියම මගින්. මේක සිනිඳු පටලයක්. පැතලි අපිච්චද සෛල වලින් තමයි සමන්විත වෙන්නේ. දැන් රුධිර වාහිනී වල අන්තස්ජද ආස්තරණය සමග අකණ්ඩව එන්ඩෝකාඩියම පවතිනවා. අකණ්ඩව එන්ඩෝකාඩියම පවතිනවා. පැහැදිලිද දරුවනේ? හරි. එහෙනම් එන්ඩෝකාඩියම පිළිබඳවත්, මයෝකාඩියම පිළිබඳවත්, පෙරිකාඩියම පිළිබඳවත් අපි සියලුම කරුණු දැනගත්තා. අපිට එහෙනම් 10 වෙනි ප්‍රශ්නයට යොමු වෙන්න පුළුවන්. අපි යමු 10 වෙනි ප්‍රශ්නයට. දරුවනේ හොඳම ප්‍රශ්නයකට තමයි අපි දැන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. මානව හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය විස්තර කරන්න. මානව හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය විස්තර කරන්න. හරි. ඉස්සෙල්ලම කියන්න ඕනේ අපි කලිනුත් කතා කරපු කාරණාවක්. මානව හෘදයේ කුටීර 4ක් තියෙනවා. උත්තරව පිහිටනවා කර්ණිකා යුගලක්, අදරියව පිහිටනවා කෝෂිකා යුගලක්. කර්ණිකා පිළිවෙලින් දකුණු කර්ණිකාව සහ වම් කර්ණිකාව, කෝෂිකාත් පිළිවෙලින් දකුණු කෝෂිකාව සහ වම් කෝෂිකාව කියලා හඳුන්වන්න පුළුවන්. මෙතෙන්දි විශේෂම කාරණාව තමයි කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති වල ඝනකම වැඩි. කෝෂිකා බිත්ති අතරිනුත් වම් කෝෂිකා බිත්තියේ ඝනකම දකුණු කෝෂිකා බිත්තියට වඩා ඝනකමින් වැඩි. ඇයි එහෙම වෙන්නේ? දැන් කර්ණිකා වල කාර්යභාරය තමයි රුධිරය කෝෂිකා වෙත යොමු කිරීම. කර්ණිකා සංකෝචනය වෙලා රුධිරය කෝෂිකා වෙත යොමු කරනවා. හැබැයි කෝෂිකා වල කාර්යභාරය තමයි හෘදයෙන් ඉවතට රුධිරය තල්ලු කිරීම. එතකොට කෝෂිකාවල අධික රුධිර පීඩනයක් දරා ගන්න පුළුවන් වෙන විදිහට කෝෂිකාවල බිත්ති සකස් වෙන්න ඕනේ, නැත්නම් කෝෂිකා පුපුරන්න පුළුවන්. මේ පීඩනය දරා ගන්න බැරුව. ඉතින් ඒ නිසා කර්ණිකා බිත්ති වලට වඩා කෝෂිකා බිත්ති කොහොමත් ඝනකමින් වැඩි. දැන් එතරිනුත් ඇයි වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි දකුණු කෝෂිකා බිත්තියට වඩා? මූලිකම හේතුව තමයි ආදරණීය දරුවනේ දකුණු කෝෂිකාවේ කාර්යභාරය මේ රුධිරය සංකෝචනය කරලා දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා රුධිරය කොහෙටද පොම්ප කරන්නේ? යොමු කරන්නේ පෙනහැලි වලට විතරයි. පෙනහැලි දක්වා තල්ලු කරන්නේ. හැබැයි
වම් කෝෂිකාව සංකෝචනය වෙලා රුධිරය තල්ලු කරන්නේ සමස්ත දේහය පුරාම පරිවහනය වීම සඳහා. සංස්ථානික පරිපථය ඔස්සේ ගමන් කිරීම සඳහා. ඒ නිසා පෙනහැලි වෙත යවනවට වඩා අධික පීඩනයකින් දේහය පුරාම රුධිරය බෙදා හරින්නට අවශ්‍යයි. ඒ නිසා දකුණු කෝෂිකා බිත්තියට සාපේක්ෂව වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. එහෙනම් කුටීර හතරෙන් ඝනකම වැඩිම බිත්තිය දරන කුටීරය තමයි වම් කෝෂිකා බිත්තිය. පැහැදිලි. අපි ඉස්සෙල්ලම ඔය කාරණා ටික අපේ පිළිතුරට අපි ගොඩනගමු. මේක ටිකක් දිග පිළිතුරක් තමයි. හරි. මේ බලන්න. හෘදයේ කුටීර හතරකි. උත්තරව දකුණු හා වම් කර්ණිකාද අදරීයව දකුණු හා වම් කෝෂිකාද පවති. උත්තරව දකුණු හා වම් කර්ණිකාද අදරීයව දකුණු සහ වම් කෝෂිකාද පවති. කර්ණිකා බිත්තිවලට සාපේක්ෂව කෝෂිකා බිත්ති ඝනකමින් වැඩිය. කර්ණිකා බිත්ති වලට සාපේක්ෂව කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි. ඝනකමින් වැඩිය. ඊට හේතු වන්නේ කර්ණිකා සතු කාර්ය කෝෂිකා වෙත රුධිරය යොමු කිරීමයි. එය අධික පීඩනයකින් සිදු නොවේ. නමුත් කෝෂිකාවල කාර්ය හෘදයෙන් ඉවතට රුධිරය තල්ලු කිරීමයි. ඒ සඳහා ඉහළ පීඩනයක් ඇතිවේ. එම පීඩනයට ඔරොත්තු දීමට කෝෂිකා බිත්ති කර්ණිකා බිත්ති වලට වඩා ඝනකමින් වැඩි වේ. හැබැයි දැන් වම් කෝෂිකා බිත්තිය දකුණු කෝෂිකා බිත්තියට වඩා ඝනකමින් වැඩි. ඒකත් කියන්න ඕනේ. දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. දකුණු කෝෂිකාවෙන් රුධිරය පෙනහැලි වලට පමණක් යොමු කළත්
වම් කෝෂිකාවෙන් රුධිරය දේහය පුරා බෙදා හැරීමට තල්ලු කළ යුතුයි. තල්ලු කළ යුතුයි. ඒ අනුව ඉහළම පීඩනය ඉහළම පීඩනයට ඔරොත්තු දීම සඳහා දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකම් විය යුතුයි. වම් කෝෂිකා බිත්තිය ඝනකම් විය යුතුයි. ඉතින් හරිම සරලයි දරුවනේ. තව ගොඩක් දේවල් අපිට විස්තර කරන්න තියෙනවා. මෙන්න මූලිකවම අපි මුලින්ම ලියන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. ඒ වගේම දරුවනේ මේ හෘදය වම් සහ දකුණු ලෙස කොටස් දෙකකට බෙදනවා මේ මැදින් ගමන් කරන බිත්තියක් නිසා. මේ බිත්තියට කියන්නේ හෘත් කර්ණික කෝෂිකා ආවාරය කියලා. ඒ කර්ණික කෝෂිකා ආවාරය මගින් වම් සහ දකුණු ලෙස කොටස් දෙකකට හෘදය බෙදෙනවා. එතකොට දකුණු පැත්තේ තියෙනවා උඩින් දකුණු කර්ණිකාව යටින් දකුණු කෝෂිකාව. වම් පැත්තේ උඩින් වම් කර්ණිකාව යටින් වම් කෝෂිකාව. ඔන්න ඔය විදිහටයි තියෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන්. හෘදයේ වම් හා දකුණු ප්‍රදේශ හෘත් කර්ණික කෝෂිකා ආවාරය මගින් වෙන් කරයි. තොර හෘදයේ වම් සහ දකුණු ප්‍රදේශ හෘත් කර්ණික කෝෂික ආවාරය මගින් වෙන් කරනවා. ඒ වගේම අපි දැන් එක පැත්තක් සැලකුවොත් වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි සම්බන්ධ කරන්නේ නැත්නම් ඒ දෙනා වෙන් කරලා තියන්නේ විශේෂ කපාටයකින්. මේ කපාට වලට පොදුවේ කියන්නේ කර්ණික කෝෂික කපාට. දැන් දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි වෙන් කරන්නේත් කපාටයකින්. ඒකත් කර්ණික කෝෂික කපාට. හැබැයි මේ දෙන්නට නම් දෙකක් තියෙනවා. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි වෙන් කරන කපාටයට කියන්නේ ත්‍රිතුණ්ඩ කපාටය කියලා. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි වෙන් කරන කපාටයට කියන්නේ ද්විතුණ්ඩ කපාටය හෙවත් මයිටල් කපාටය කියලා. ඔන්න ඔය ගැනත් අපි දැනගන්න ඕනේ. බලන්න. වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර මෙන්ම ඊළඟ පිටුවට යන දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතරද කපාටයක් පවතී. දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර වූ කපාටය ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටය වේ. එතකොට වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර ඇති කපාටය ද්විතුණ්ඩ කපාටය වේ. එහෙම නැත්නම් ඒකට කියනවා මයිට්‍රල් කපාටය කියලා.
මේ කපාට දෙකටම පොදුවේ කියනවා කර්ණික කෝෂික කපාට කියලා. මෙම කපාට දෙකම පොදුවේ හර්ත් කර්ණික කෝෂික කපාට වේ. හර්ත් කර්ණික කෝෂික කපාට නම් වේ. කර්ණික කෝෂික කපාට නම් වේ. ඒ වගේම දරුවනේ මේ ත්‍රිතුණ්ඩ කපාටය තැලි 3කිනුත් ද්විතුණ්ඩ කපාටය තැලි 2කිනුත් සමන්විතයි. ඒකේ නම් ලැබිලා තියෙන්නේ. අපි ඒකත් ලියමු. ත්‍රිතුණ්ඩ කපාටය තැලි 3කින්ද ද්විතුණ්ඩ කපාටය තැලි 2කින්ද සමන්විත වේ. ඊළඟ වැදගත් කාරණාව තමයි මේ කෝෂිකා බිත්තිවල දකින්න පුළුවන් පිටිකා පේශි කියලා හඳුන්වන අභ්‍යන්තර නෙරු. මේවා පිටිකා පේශි කියලායි හඳුන්වන්නේ. අපිට ඒකත් ලියන්න පුළුවන්. කෝෂිකා බිත්තිවල පිටිකා පේශි ලෙස හඳුන්වන පිටිකා පේශි ලෙස හඳුන්වන කේතුආකාර නෙරුම් පවති. දැන් මේ පිටිකා පේශි කියලා හඳුන්වන කේතුආකාර නෙරුම් වලට සම්බන්ධ වෙනවා විශේෂ රැහැන් වගයක්. අපි ඒවට කියන්නේ හර්ත් රජ්ජු කියලා. එක කෙලවරකින් පිටිකා පේශි වලට සම්බන්ධයි. අනෙක් කෙලවරෙන් මේ හර්ත් රජ්ජු සම්බන්ධ වෙන්නේ අර ත්‍රිතුණ්ඩ ද්විතුණ්ඩ කපාට වලට, කර්ණික කෝෂික කපාට වලට. ඒක තමයි අපි ලියන්නේ. නෙරුම් පවති. මේවාට එක් කෙලවරකින් හර්ත් රජ්ජු නම් සිහින් තන්තු සම්බන්ධ වේ. එම තන්තුවල අනෙක් කෙලවර කර්ණික කෝෂික කපාට වලට බැඳේ. එම තන්තුවල අනෙක් කෙලවර කර්ණික කෝෂික කපාට වලට බැඳේ. දරුවනේ මේ හර්ත් රජ්ජු ඊටාම ශක්තිමත් තන්තු වගයක්. මේවා කපාට නොපිට පෙරලීම වළක්වනවා. අපිට ඒක ලියන්න පුළුවන්. හර්ත් රජ්ජු ඊටාම ශක්තිමත් තන්තු වේ. මේවා කපාට නොපිට පෙරලීම වළක්වයි. කපාට නොපිට පෙරලීම වළක්වනවා. දරුවනේ ඊළඟට වැදගත්ම කාරණාව තමයි මේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙනවා දමනියක්. ඒකට කියන්නේ පුප්පුෂීය මහ දමනිය. වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහ දමනිය. නැත්නම් නිකන් අපි මහ දමනිය කියලා හඳුන්වන ප්‍රධානම රුධිර වාහිනියක්. ඒවා ආරම්භ වන ස්ථානවල දකින්න ලැබෙනවා තවත් කපාට වගයක්. දැන් පුප්පුෂීය මහ දමනිය ආරම්භ වන ස්ථානය අපි ස්ථානය කියන්නේ දමනි මූලය කියලා. ඒ දමනි මූලයේ දකින්න ලැබෙනවා පුප්පුෂීය අඩසඳ කපාටය. සංස්ථානික මහ දමනිය ආරම්භ වෙන දමනි මූලයේ අපිට දකින්න ලැබෙනවා සංස්ථානික අඩසඳ කපාටය. හරි? නැත්තම් මහ දමනි අඩසඳ කපාටය දකින්න ලැබෙනවා. ඒ ගැනත් අපිට ලියන්න පුළුවන්. දකුණු කෝෂිකාවෙන් පුප්පුෂීය මහ දමනියත්
වම් කෝෂිකාවෙන් සංස්ථානික මහධමනියත් පැන නගී. එම ධමනිවල ආරම්භක ස්ථානය වන ධමනි මූලවල අඩසඳ කපාට පවතී. අඩසඳ කපාට පවතිනවා. මේ අනුව පුප්පුෂීය ධමනි මූලයේ පුප්පුෂීය අඩසඳ කපාටයත් පුප්පුෂීය අඩසඳ කපාටයත් සංස්ථානික මහධමනි මූලයේ සංස්ථානික අඩසඳ කපාටයත් පවතී. දැන් මේ වගේ අඩසඳ කපාට තිබෙන එකේ වැදගත්කම මොකද්ද? ධමනි වලට ගමන් කරපු රුධිරය නැවත කෝෂිකා වෙත පැමිණීම වැළැක්වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපිට ඒක ලියන්න පුළුවන්. අඩසඳ කපාට මගින් ධමනි වලට ඇතුළු වූ රුධිරය ආපසු කෝෂිකා කරා ගලා ඒම වළක්වනවා. ආපසු කෝෂිකා කරා ගලා එන එක වළක්වනවා. පැහැදිලිද? හරි. දැන් ඒ වගේම මේ කර්ණික කෝෂික කපාට තියෙන එකෙත් වැදගත්කමක් තියෙනවනේ. ඒ තමයි කෝෂිකා වලට ගමන් කරපු රුධිරය නැවත කර්ණිකා වලට ගලා එන එක වළක්වනවා. ඒකත් අපිට ලියන්න පුළුවන්. කර්ණික කෝෂික කපාට මගින් කෝෂිකා රුධිරය කර්ණිකාවලට පැමිණීම වළක්වයි. කර්ණිකාවලට පැමිණීමත් වළක්වනවා. දරුණේ අපිට ඊළඟට ලියන්න පුළුවන් මේ පුප්පුෂීය මහධමනිය ශාඛා දෙකකට බෙදෙනවානේ. වම් සහ දකුණු පුප්පුෂීය ධමනි ලෙස ඇති වෙනවා. ඒවා පෙනහැලි වෙත ගමන් කරනවා. ඒ වගේම පෙනහැලි වලින් පුප්පුෂීය ශිරා 4ක් වම් කර්ණිකාවට විවෘත වෙනවා. ඒ ටිකත් අපිට ලියන්න පුළුවන්. පුප්පුෂීය ධමනිය වම් හා දකුණු ලෙස ධමනි දෙකකට බෙදී පෙනහැලි වෙත ගමන් කරයි. එසේම පෙනහැලි වල සිට වම් කර්ණිකාව වෙත පුප්පුෂීය ශිරා 4ක් පැමිණේ. පුප්පුෂීය ශිරා 4ක් පැමිණේ.
ඔන්න පෙනහැලිවල ඉඳලා පුප්පුෂේ ශිරා 4ක් පැමිණෙනවා. වම් කර්ණිකාව වෙත තමයි පැමිණෙන්නේ. තවත් ප්‍රධාන රුධිර වාහිනී දෙකක් ගැන අපි කියන්න ඕනේ. ඒ තමයි දකුණු කර්ණිකාවට ශරීරයේ ඉහළ ප්‍රදේශ වලින් එන ඔක්සිජන් විමුක්ත රුධිරය රැගෙන එන උත්තර මහා ශිරාවත් ශරීරයේ පහළ ප්‍රදේශ වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය රැගෙන එන අදර මහා ශිරාවත් දකුණු කර්ණිකාවට විවෘත වෙන බව කියන්න ඕනේ. මීට අමතරව දේහයේ ඉහළ කොටස් වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය රැගෙන උත්තර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වේ. දේහයේ පහළ කොටස් වලින් O2 විමුක්ත රුධිරය රැගෙන අදර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වේ. දකුණු කර්ණිකාවට විවෘත වේ. ඒ වගේම අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මේ මහා ධමනි කපාටයට වහාම අපිට දකින්න පුළුවන් මේ හෘදයට රුධිරය සපේන වම් සහ දකුණු ලෙස බෙදුණු කිරීටක ධමනි යුගලකුත්. හරි. මහා ධමනි කපාටයට වහාම පිටුපසින් වම් හා දකුණු ලෙස බෙදුණු කිරීටක ධමනි යුගලක් පවතී. කිරීටක ධමනි යුගලක් පවතී. ඔන්න ඔය කාරණා තමයි දරුවනේ හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය වශයෙන් අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. අපි ඊළඟ ප්‍රශ්නයට එමු. මානව හෘදය තුල රුධිරය සංසරණය වන ආකාරය විස්තර කරන තවත් ටිකක් ලොකු ප්‍රශ්නයක්. පිළිතුර අපිට පහසුවෙන් ලියන්න පුළුවන්. දැන් අපි දන්නවා දේහයේ ඉහළ සහ පහළ ප්‍රදේශ වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය පිළිවෙලින් උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව මගින් ගෙන එනවා. ඒවා දකුණු කර්ණිකාවට විවෘත වෙනවා. දකුණු කර්ණිකාවේ ඉඳලා දකුණු කෝෂිකාවට ඒ රුධිරය පැමිණෙනවා ත්‍රිතුණ්ඩ කපාටය විවෘත වීමත් සමග. ඊට පස්සේ වෙන්නේ දකුණු කෝෂිකාව සංකෝචනය වෙලා මේ රුධිරය පුප්පුෂීය මහා ධමනියට ඇතුල් වෙනවා පුප්පුෂීය අඩසන කපාටයේ විවෘත වෙලා. පුප්පුෂීය මහා ධමනියේ ශාඛා දෙකක් බෙදෙනවා වම් සහ දකුණු ලෙස. ඒ ශාඛා ඔස්සේ පෙනහැලි දක්වා රුධිරය ගමන් කරනවා. පෙනහැලිවලදී වායු හුවමාරු ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඔක්සිජනීකృత රුධිරය පුප්පුෂීය ශිරා 4ක් ඔස්සේ වම් කර්ණිකාව වෙත ළඟා වෙනවා. වම් කර්ණිකාවෙන් රුධිරය වම් කෝෂිකාවට ගලාගෙන යනවා ද්විතුණ්ඩ කපාටය හරහා. ඒක විවෘත වෙලා වම් කෝෂිකාව සංකෝචනය වුණාම සංස්ථානික අඩසඳ කපාටයේ විවෘත වෙලා සංස්ථානික මහා ධමනියට රුධිරය ඇතුල් වෙනවා. සංස්ථානික මහා ධමනිය ඔස්සේ දේහය පුරාම විවිධ රුධිර වාහිනී ඔස්සේ රුධිරය බෙදා හරිනවා. අවසානයේදී සෛල පටක දක්වා රුධිරය ගමන් කරලා එතනදී වායු හුවමාරුව සිද්ධ වෙලා ඔක්සිජන් විමුක්ත රුධිරය නැවතත් පැමිණෙනවා උත්තර සහ අදර මහා ශිරා ඔස්සේ දකුණු කර්ණිකාවට. ඔක තමයි මානව හෘදය තුල රුධිර සංසරණය සිදුවන ආකාරය. පැහැදිලිද? ඉතින් අපි ලියමු පිළිතුර. දේහයේ
ඉහළ කොටස් වලින් ඔක්සිජන් විමුක්ත රුධිරය උත්තර මහා ශිරාවෙන්ද දේහයේ පහළ කොටස් වලින් O2 විමුක්ත රුධිරය අදර මහා ශිරාවෙන්ද දකුණු කර්ණිකාව වෙත පැමිණේ. දකුණු කර්ණිකාව වෙත පැමිණේ. දකුණු කර්ණිකාවේ සිට ත්‍රිතුණ්ඩ කපාටය විවෘත වී දකුණු කෝෂිකාව වෙත O2 විමුක්ත රුධිරය ගලා යයි. පසුව දකුණු කෝෂිකාව සංකෝචනය වී O2 විමුක්ත රුධිරය පුප්පුෂීය අඩසඳ කපාටය විවෘත වී පුප්පුෂීය දමනියට ඇතුළු වේ. අපි දන්නවා පුප්පුෂීය දමනිය වම් හා දකුණු ලෙස දමනි ශාඛා දෙකක් ඔස්සේ පෙනහැලි වෙත O2 විමුක්ත රුධිරය ගෙන යයි. ගර්තවලදී වායු හුවමාරුව සිදු වී ඔක්සිජනීකෘත රුධිරය පුප්පුෂීය ශිරා හතරක් ඔස්සේ වම් කර්ණිකාවට පැමිණේ. වම් කර්ණිකාවට එනවා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට වෙන්නේ වම් කර්ණිකාවේ සිට මෙම ඔක්සිජනීකෘත රුධිරය ද්විතුණ්ඩ කපාටය විවෘත වී වම් කෝෂිකාවට පැමිණේ. හරි. දැන් මොකද වෙන්නේ? වම් කෝෂිකාව සංකෝචනය වෙනවා. වම් කෝෂිකාව සංකෝචනය වී
වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික අඩසඳ කපාටය විවෘත වී වම් කෝෂිකාව සංකෝචනය වී සංස්ථානික අඩසඳ කපාටය විවෘත වී රුධිරය සංස්ථානික මහධමනියට ඇතුළු වේ. සංස්ථානික මහධමනිය ඔස්සේ දේහය පුරා ඔක්සිජනීකෘත රුධිරය පරිවහනය වේ. සංස්ථානික මහධමනිය ඔස්සේ දේහය පුරා ඔක්සිජනීකෘත රුධිරය පරිවහනය වේ. ඔන්න ඕකයි හෘදය තුළ රුධිර සංසරණය වන ආකාරය වෙන්නේ. එමනම් දරුවනේ හෘදයට අදාළ ප්‍රශ්න ගණනාවක්ම අද අපි සාකච්ඡා කරා. මේ අපි සාකච්ඡා කරලා අවසන් වෙන්නේ 8 වන පරිච්ඡේදය සතුන්ගේ සංසරණ පද්ධති වලට අදාළව. එhmenan 9 වන පරිච්ඡේදය තුලින් විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා හර්ට් සන්නායක පද්ධතිය ගැනත් ඒ වගේම හර්ට් චක්‍රය එහි ක්‍රියාවලිය පිළිබඳවත් ECG සටහන පිළිබඳවත් විශේෂ ප්‍රශ්නාවලියක් ඔබට ගෙන එන්න මම සූදානම්. එහෙමනම් ඒ 9 වෙනි පරිච්ඡේදයත් එක්ක අපි නැවත මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබ දවසක්.